දෛ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. තවත් අපිට සෙනසුරාදාවක් අපි ධර්ම සාකච්ඡාව සඳහා පුරුදු පරිදි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදත් අපි පුරුදු පරිදි ව්‍යවස්ථා චීපත් කරලා සංගීත සූත්‍රය අදාළ කොටස සාකච්ඡා කරලා පළවෙනි පැය කියන්නේ මෙතන ඉඳලා 8:00 දක්වා පැයේ ධර්ම සාකච්ඡාව සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙනවා. එතන අපි ඇත්තටම 9 වෙනකම් ඉන්නවා. ඒ කියන්නේ අද අපි 8:00 වෙනකම් ධර්ම සාකච්ඡාවට ගත කරනවා. 8:00 ඉඳලා 9:00 දක්වා කාලය බොහොම ලොකු සාකච්ඡාවකින් පස්සේ සතිපාසලේ අනුග්‍රහකයන් වෙනුවෙන් පවත්වන ලෝකෙ හැමතැනම ඉන්න අය සම්බන්ධ කරගෙන කරන සාකච්ඡාවකට පැයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් ඒ කරන සාකච්ඡාව වලටත් මම මෙතන වැඩ ඉන්න සංඝරත්නයටත් ගියත්තන්ට ආරාධනා කරනවා. ඒ වගේම ලෝකෙ හැමතැනම ඉන්න සතිපාසල සම්බන්ධ අනුග්‍රහකයන්ටත් මේ 7:00 8:00 අපි කරන ධර්ම සාකච්ඡාවට ආරාධනා කරනවා. ඒ නිසා එක පැත්තකින් බලනකොට ධර්ම සාකච්ඡාව 9:00 දක්වා දික්වීමක්. තා පැත්තකට බලුවොත් වෙනදා කරන සාකච්ඡාවේ පැයකට කෙටිවීමක්. ඉතින් ඒක සම්බන්ධ වෙන අයගේ අභිමතයේ පරිදි පහසු විදිහට දාගන්නයි මම මේ කල්ලාතු මතක් කරන්නේ. ඒ මතක් කිරීමෙන් පස්සේ අපි යනවා අදට නියමිත ව්‍යවස්ථාව සිහිපත් කර ගැනීමෙන් අපි වෙනදා පුරුදු සාකච්ඡාවේ සම්ප්‍රදාන කූල ආරම්භය ලබා ගැනීම සඳහා අපි 13 කුටියට ආරාධනා කරමු. අපිට යෝගාචර දිනචර්යාව මම හිතන්නේ අද අපිට තියෙන්නේ ඒකෙන් අපිට ආරම්භය ලබා දෙන විදිහට. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්යය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බොදු උවටැන, ඇඳුරු උවටැන, ගිලන් වැඩිහිටි උවටැන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල්දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතයේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආ යුතුය. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත්පිළිවෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පසකිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය.
එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරූප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතු. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දසධම්ම සූත්‍ර, ආකංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වත්දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංමා සාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. දැන් මේක වරින් වර හෝ මේ විදිහට සීකඳ වීම අපිට මේ පරණ පුරුද්ද සම්ප්‍රදාය මතක් කරලා දෙනවා. ඒ නිසා හැම කෙනාටම පොදුවේ මතක් කරනවා. කාලසටහන ලොකු ස්වාමීන් වහන්සේ විසින් හදපු කාලසටහනක් ඒකේ අනුව කටයුතු කරන්න ඒකෙන් වෙනස් වෙලා ඇත්තලා ඉන්නවනම් පමානේ කොයි වෙලාවක හෝ ඒ කාලසටහන එකඟ වෙන්නේ ඒක කරන සංඝ ගෞරවයක් වෙනවා. ඉතින් අනුව අපි ව්‍යවස්ථාව කියවීම අංකෙ මෙතනින් સમાપ્ત කරනවා. අපි යනවා ඊගාවට සංගීති සූත්‍රයේ ඊගාව දවසට අද දවසට අදාළ කොටස ඉදිරිපත් කරගන්න. අවසරයි සෝංශ සංගීති සූත්‍රය දීඝනිකාය පාටික වර්ගයේ 366 පිටුව තික නිපාතය. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමා තයෝ ධම්මා. එවත්නි අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැయ్య යුතුය. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක් දෙයත්. තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං තීනි දුච්චරිතානි කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තීනි සුචරිතානි කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං තයෝ අකුසල විතක්කා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ
විහිංසා විතක්කෝ. තයෝ කුසල විතක්කා. නෙක්ඛම්ම විතක්කෝ අභ්‍යාපාද විතක්කෝ අවිහිංසා විතක්කෝ. තයෝ අකුසල සංකප්පා. කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ. තයෝ කුසල සංකප්පා. නෙක්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ. තිස්සෝ අකුසල සංඥා. කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා. තිස්සෝ කුසල සංඥා. නෙක්ඛම්ම සංඥා අභ්‍යාපාද සංඥා අවිහිංසා සංඥා. තිස්සෝ අකුසල ධාතුයෝ. කාම ධාතු ව්‍යාපාද ධාතු විහිංසා ධාතු. තිස්සෝ කුසල ධාතුයෝ. නෙක්ඛම්ම ධාතු අභ්‍යාපාද ධාතු අවිහිංසා ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ. කාම ධාතු රූප ධාතු අරූප ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ. රූප ධාතු අරූප ධාතු නිරෝධ ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ. හීන ධාතු මජ්ජිම ධාතු පනීත ධාතු. තිස්සෝ තණ්හා. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. අපරාපි තිස්සෝ තණ්හා. කාම තණ්හා රූප තණ්හා අරූප තණ්හා. අපරාපි තිස්සෝ තණ්හා. රූප තණ්හා අරූප තණ්හා නිරෝධ තණ්හා. තීනි සංයෝජනානි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. තයෝ ආසවා. කාමාසවෝ භවාසවෝ අවිජ්ජාසවෝ. තයෝ භව. කාම භවෝ රූප භවෝ අරූප භවෝ. තිස්සෝ ඒසනා. කාමේසනා භවේසනා බ්‍රහ්මචර්යේසනා. තිස්සෝ විධා. සෙය්‍යෝ අමස්මීති විධා සදිසෝ හමස්මීති විධා ඊනෝ අමස්මීති විධා. තයෝ අද්ධා. අතීතෝ අද්ධා. අනාගතෝ අද්ධා. පච්චුප්පන්නෝ අද්ධා. තයෝ අන්තා. සක්කායෝ අන්තා. සක්කාය සමුදයෝ අන්තා. සක්කාය නිරෝධෝ අන්තා. තිස්සෝ වේදනා. සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා. තිස්සෝ දුක්ඛතා. දුක්ඛ දුක්ඛතා සංඛාර දුක්ඛතා විපරිණාම දුක්ඛතා. තයෝ රාසි. මිච්ඡත්ත නියතෝ රාසි සම්මත්ත නියතෝ රාසි අනියතෝ රාසි. තිස්සෝ කංකා. අතීතං වා අද්ධානං ආරභ්‍ය කංකති විචිකිච්ඡති නාධි මුච්ඡති න සම්පසීදති. අනාගතං වා අද්ධානං ආරභ්‍ය කංකති විචිකිච්ඡති නාධි මුච්ඡති න සම්පසීදති. ඒතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරභ්‍ය කංකති විචිකිච්ඡති නාධි මුච්ඡති න සම්පසීදති. තීනි තථාගතස්ස අරක්ඛේයානි. පරිසුද්ධ කාය සමාචාරා ආවුසෝ තථාගතෝ. නත්ති තථාගතස්ස කාය දුච්චරිතං යන් තථාගතෝ රක්ඛේය මා මේ ඉදං පරෝ අඤ්ඤසීති. පරිසුද්ධ වචී සමාචාරෝ ආවුසෝ තථාගතෝ. නත්ති තථාගතස්ස වචී දුච්චරිතං යන් තථාගතෝ රක්ඛේය මා මේ ඉදං පරෝ අඤ්ඤසීති. පරිසුද්ධ මනෝ සමාචාරෝ ආවුසෝ තථාගතෝ නත්ති තථාගතස්ස මනෝ දුච්චරිතං යන් තථාගතෝ රක්ඛේය මා මේ ඉදං පරෝ අඤ්ඤසීති. තයෝ කිංචන. රාගෝ කිංචනං දෝසෝ කිංචනං මෝහෝ කිංචනං. තයෝ අග්ගි. රාගග්ගි දෝසග්ගි මෝහග්ගි. අපරේපි තයෝ අග්ගි. ආහුනෙය්‍යග්ගි ගහපතග්ගි දක්ඛිනෙය්‍යග්ගි. තවද අග්නි තුනක. ආහුනෙය්‍යාග්නිය මාපිය නැමැති ගින්නය වරහන් ඇතුලේ මාපිය නැමැති ගින්නය. ගෘහපත්‍යග්නිය වරහන් ඇතුලේ ගෙහිමියා නැමැති ගින්නය. දක්ෂිනෙය්‍යාග්නිය වරහන් ඇතුලේ භික්ෂු සංඝය නැමැති ගින්නය. දරුණු මාතෘකාවක්. මොනවා කියන්නකෝ 13 ටික ගැන. කතා ඇත්ත. ආහුනෙයයි ගහපතනියක් ගියයි දක්ෂිණේයක් නියයි. එහෙමයි. ඉතින් මේ ගින්නේ නිවෙන එක තමයි අත නිවන කියන්නේ. ඉතින් නිවෙන්න ගියාම මේ ආහුනෙය කියලා කියන්නේ ඔක දීතු මේ පිදීතු බුද්ධම් පුදන එක කියන එක නේද ආහුනෙය කියලා. ආහුනෙය කියන එකේ සිංහල අර්ථය කියන්නේ පිදියුත්තන් පිදීම තමයි මේකේ නම් තියෙන සාසු මේ. මේකේ තියෙන මාපිය නැමැති ගින්නය කියලා.
ආහුනේයාග්නිය වරහන් ඇතුලේ මාපිය නැමැති පාවුනේයයන් දක්ඛිනේයයන් අංජලි කරණීයන් කියලා සංඝයාගේ ගුණයක් පෙන්නනවා. ඒකෙන් කවුරුත් හැමදාම දන්න එකයි. ඒ දෙමාපියන් සඳහා පූජා සකස් කරන ලද්ද දේ දෙන්න වටිනවා සංඝයාට. කිසිම සම්බන්ධයක් නැති සංඝයාට දෙන්න වටිනවා ආහුනේය පිළිවිත්තන් සඳහා පිළිවීමට හදන තද පූජා භාණ්ඩයක් දෙන්න වටිනවා. ඉතින් මේ දෙමාපියන් රැක බලා ගන්න එක මේ ශිෂ්ට මිනිසෙකුට තියෙන වගකීම් භාරයක් වග භාරයක්. ඒ වගේම ගෘහපතාග්නී කිව්වහම ගෙදර දොර කටයුතු තමන් ගෘහස්ත නැත්නම් පතිනිය වශයෙන් ඒවට වග වෙලා තිනවා. ඒකත් ශිෂ්ටාචාරය දක්ෂිණේ යග්නි කියලා කියන්නේ භික්ෂු සමාජයක් සමාජයේ ජීවත් වෙන්න ඕන. මන භාවනා කරන පිරිසක් ඉන්න ඕනේ. ඒක මේ කර්මේ සහ කර්මඵලය අදහන සමාජයක පිළිගන්න කාරණාවක්. කර්මේ සහ කර්මඵල පිළිගන්නේ නැති සමාජවල ඔක්කොම වැඩ කරන්න ඕනේ. ඔක්කොම හම්බ කරන්න ඕනේ. එහෙම කාටවත් මේ ශ්‍රම ධර්ම සම්පූර්ණ කරන්න බෑ. ඒ දස මිච්ඡා දිට්ඨිය වල එකක් ඒක. ඒ දස සම්මා දිට්ඨිය තියෙනකොට ඒ සඳහාම වෙන් වෙච්ච අබිනිෂ්ක්‍මණය කරපු පිරිසක් ඉන්නවා. ඒගොල්ල සමාජ විචේ රැක බලා ගන්න ඕනේ. ඉතින් මේ තුනම සමාජ වග බහර රැක බලාගත් යුතු දේවල්. ඉතින් ඒවා මේ වලින් පෙළීලා තමයි කෙනෙක් මේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, හිත පිනවන්න යොදන්නේ. මේ ටික කරන්නේ නැතුව පිනවීම කෙරුවොත් ලෝකයා බයිනවා. මේ ටික කරලා ඉවර කරන්න බෑ කවදාකවත්. දැන් මේ කියපු තුන. ගින්නක්. ඒ තියෙද්දි තමන්ගේ කාම ඒසනා එහෙම නැත්නම් කාම තණ්හාව පරිලාහ කිවා ගන්න කාටවත් වෙලා හම්බෙන්නේ නැහැ. ඒක කරනවා නම් දෙමාපියන් සැලකිල්ල පැත්තක තියන්න ඕනේ. එහෙම නැත්නම් තමන් ගෘහපතියෙක් බව මතක නැති කරලා ඒ අනියන් සැප විඳින්න ඕනේ. එතන මේ සංඝයාට උපස්ථාන කරනවා කියන එකෙන් අයින් වෙන්න ඕනේ. ඉතින් ඒකට හේතු වෙන එකක් තමයි තමන්ගේ කාමය උත්සන්න වෙච්චහම මේ තුන අමතක කරනවා. ඒ වගේම තමයි ඒ දෙමාපියෝ නරකට හැසිරෙනවා නම් දෙමාපියන්ගේ තියෙන මේ කියන්නේ චාරිත්‍ර නැති ගති ඒකටත් මිනිස්සු එකෙන් අයින් වෙනවා. ඒතර ගෙදරට කොට උපස්ථාන කරුවාට ගෙදර අයගෙන් ඒ මිනිස්යාට එහෙම දෙයක් ආපිට ප්‍රතිඋත්තර ලැබෙන්නේ නැත්නම් ඒත් ගෙදර දොර වගේ කීම අතහරිනවා. සංඝයාගෙන් බලාපොරොත්තු වෙච්ච දෙන්නේ නැත්නම් සංඝයා අතහරිනවා. එතකොටත් ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා වගේ වෙනවා. මිත්‍යා දෘෂ්ටියම නෙවෙයි එතන තියෙන ද්වේෂය කලකිරීම. කලකිරීමට හේතුව මේ කියන කිනිසුන හැර වැඩි. ඉතින් එතන මේ තුනෙන් අයින් වෙලා අපි යම් වෙලාවක කාමයට ඇසුරු නොකර ආනාපානිය ඇසුරු කරන වෙලාවක් හිතන්න. මේ තුනත් කරන්නේ කාමයට නෙවෙයි. ඒ වෙනුවට කාමච්ඡන්දේ අනිත් පැත්තට යන. ඒකාග්‍රතාවයට ගියාම මේ තුනෙන්ම නිදහස් වෙනවා. දෙමාපියන්ට සලකන්න ඕන වෙන්නෙත් නැහැ. ගෙදරතර සලකන්න ඕනෙත් නැහැ. සංඝයා වශයෙන් කළ යුතු උපරිම යුතුයකම ඉච්චරයි. ඒක නිසා මේකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ බර බැඳගෙන ඒ කියන්නේ බරපොදි බැඳගෙන කරුමේ කලුගුණ පෙරටුව බැඳගෙන මේ ජීවන මග අපි යනවා. ඉතින් හරි සතුටුයි මිනිස්සු කියන්නේ මේ මට දෙමාපියන්ට සලකන්න තියෙනවා කියලා කියන්නේ. මට පෞලිය යුතුයකම් කරන්න තියෙනවා කියලා කියන්නේ. මට සංඝයාට උපස්ථාන කරන්න තියෙනවා කියලා කියන්නේ. ඒවට අපි කියනවා හොඳ වැඩ කියලා. හැබැයි වඩා හොඳ වැඩක් තියෙනවා. වඩා හොඳ වැඩ කියොත් මේ ඔක්කොගෙම නිදහස්. ඒකට කියනවා අබිනිෂ්ක්‍මණය කියලා. ඉතින් උඟ දෙනෙක් ඒකට කැමති නෑ. මේකට කැමති ඒවට ඒක නිකන් පරානුද්යතා පරිසංයුක්ත විතක්ක කියලා මෙවට දානවා. හැබැයි භාවනා කරන යනකොට මේවත් අතහරිනවා. ඒවා සුකුම විතක්ක කියලා අතහැරලා දානවා. ඉතින් ඒක තමයි මේ අද තියෙන භාවනා ලෝකේ තේරුම් ගත්තේ නැතුව මේ අහක වහලා තියෙන තේරම කරේ දාගෙන භාවනාත් කරන ගමන් මේ එල කිරි ගොමයි හුලිජ්ජයි ඔක්කොම දාගෙන දඟලනවා. ඉතින් මේ දෙක වෙන් කර ගන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තමන්ගේ අත්ත් සිද්ධිය අත්ත් කුසලයේ කරනවනේ මේ ඔක්කොම සිද්ධ වෙනවා කියලා. තමන්ගේ වර්තමාන මොහොතේ හිත පවත්වනවන ඒ පුද්ගලයා ආහුණෙය වෙනවා. පුද්ගලයා මේ ආහුණෙයයට ආහුණෙය සැලකිල්ල කරන්න ඕනේ නැහැ. එයා ආහුණෙය පුද්ගලයා බවටපත් වෙනවා. ඒ වගේම ගෘහීතුකම් ඔක්කොම ඉෂ්ට කරා වෙනවා. ගිහි ධම්මෝ අනපේතෝ හෝති කියලා තියෙනවා. දානෙ දෙනකොට පවා දානෙ දෙනකොට
තමන්ගේ ගෙදරට සලකන එකේ කටයුතු ටික අංග සම්පූර්ණ වෙනවයි කියලා දානීය ආංශංශ වශයෙන් දෙනවා. ඉතින් දානි කියන්නේ මේ සිව්පස දානි. එහෙම නැත්නම් ආමිෂ දානි ඊට වැඩි හුඟක් වෙනස්. නීවරණ ටික දානි දීලා දානවා. ඊට වැඩි හුඟක් වෙනස් අනුශේ ධර්ම ටික දීලා දානවනම් ඒ වුණා ඒ මනුස්සයා ගෙවදර කටයුතු ඔක්කොම ඉබේම සිද්ධ වෙනවා. ඒ අපේ පවුලේ අය ආව ලොකු සාංශ ඉන්න වෙලාවක පැවිදිච්ච අලුත ඊට පස්සේ ලොකු සාංශ කිව්වා මේ නම මේ තියෙන වැඩ කටයුතු හැම එකේම යෙදිලා ගත කරන්නේ. පුදුම විදියට කටයුතු යෙදිලා ගත කරනවා. ඒක නිසා මේ පවුලට යුතුයකම් ටික ඉෂ්ට වෙලා ඇති කිව්වා ඒ. මෙතන සංඝයාගේ කටයුතු මෙහි කරනකොට පවුලේ යුතුයකම් ඉෂ්ට වෙලා ඇති කියලා කිව්වා. අම්මා නැති වෙච්ච වෙලාවෙත් මට කතා කරලා කිව්වා මෙහි තියෙන කටයුතු 100%ක්ම කරන්න නිකන් මේ උගුරට වඩා බෙහෙත් කන්න එපා. ගෙදර කියලා බලන්න ගෙදර වෙන්න තියෙන ඔක්කොම වෙලා ඇති කිව්වා. Taman ඊටියට කාලයට වැඩිය හොඳට කටයුතු ටික සිද්ධ වෙනවා. ඒකට ඒ ගිහි ධර්ම ටික පවුලට කෙරෙන්න ඕනේ කටයුතු Taman කරන වැඩේ සතුටින් කරන්න. ඒකට අර ටික ඔක්කොම වෙලා. ඒකත් කල්පනා කරලා මේක කරන්නෙත් නැහැ. මේක කල්පනා කරලා ඒක කරන්නෙත් නැහැ. ඉතින් දෙලොක්ම දෙහිර වෙලා ඉන්නවයි කියලා පණ්ඩිත ස්වාමීන් කියනවා. යෝගාවචරයට තේරෙන්නේ නැහැ ඒක. ඒ අග්නියෙන් දැවෙනවා. ඒ අග්නියෙන් දැවෙනකොට මේක බණ භාවනාවක් කරගන්න බෑ. මේක කරන්න බැන්නම් අර්ග කෙරුවත් සන්තෝෂෙන් අර නිර්වුල් මනසකින් කරන්න බෑ. gedara කියලා කියන්නේ අමුතුම දෙයක්. ඉතින් ඊට පස්සේ මේ සංඝයාට උපස්ථාන කරනවා කියන එක. තමන්ගේ බණ භාවනා ටික කරනවා නම් ඉතින් ඒක උපස්ථානයක් සංඝයාට. ඉතින් උංගදෙනෙක් මේ වතපිලිවෙත බණ භාවනාවට කරදරයක් කරගන්න වෙන්න බෑ. මේක බුදුරජාණන් වහන්සේ දීපු වතක්. බුදුරජාණන් වහන්සේ භාවනා ගැනත් දන්නවා, සංඝයා ගැනත් දන්නවා, වත ගැනත් දන්නවා. අපි කියනවා නම් තමන්ට පැවරිච්ච වතක් මොකක් හරි කමන්නේ නැහැ. ගණන් කියනවා නම් 13යි වත් තියෙන්නේ. කොයි එක දුන්නත් කරදරයි නම් ඒ කියන්නේ සංඝෝපස්ථානේ තේරෙන්නේ නැහැ. සතිය කියන එක තේරෙන්නේ නැහැ. ඒ වෙනතම් බුබ්බඩකම කම්මැලිකම ඊවා ගිහිල්ලා. ඒ නිසා මේ දුක් කරදර ගිනි තුනෙන් දැවෙන්න මිනිස්සු කැමැති සතියෙන් ඉන්නවට වැඩියි. මෙවුවා 14 කරුණු කියාගෙන මේ වගේ ව්‍යාවෘත වෙන්න මේ තුනට අහුවෙච්ච ඇත්තෝ හරිම සතුටුයි ඒකට. දීමාපිය හරිම කැමති පැවිදි වෙච්චි දරුවා හරි කමන්නේ ඇවිල්ලා සිවුරු ඇරලා හරි කමන්නේ මට උපස්ථාන කරනවා නම්. යනවට කැමතිත් නැහැ. ඊට පස්සේ දෙක මේ කිදර දොර යුතුයකම් ඉෂ්ට කරනවා දකින්න. උංගදෙනෙක් මේ පැවිදි වෙලත් තාමත් ගෙදර ඉන්නේ. තාමත් නෑයොත් එක්ක ඉන්නේ. තාමත් ඒ යුතුයකම් ඉෂ්ට කරනවා. ඉතින් ගිහි ගඳ තමයි තියෙන්නේ. ඒ ගිහි චර්යාව තමයි තියෙන්නේ. ඒක ඉතින් එක විදිහකට බලනකොට ඉතින් පෙරපිනත් බලපානවා. ඒ වගේ වෙන් වෙන්න ඒ පැත්තෙන් නම් කිසිසේත්ම අනුකම්පාවක් හිතන්න එපා. ඒගොල්ලෝ මේ පැවිද්දෙක් විශේෂයි පිළිట్లా කටයුතු කරන්න දන්නවා කියලා. දන්නේම නැහැ. ඒගොල්ලෝ දන්නවා පැවිද්ද බිම දාගන්න හැටි. කොයි වෙලාවෙ හරි. ඒක වැඩියම වෙන්නේ නැහැ ඉංගෙන් තමයි. ඊට පස්සේ සංඝයාට කරන්න තියෙන යුතුයකම්. සංඝයාගේ යුතුයකම අපි වතපිලිවෙත කියලා කියන්නේ. ඒ නිසා ඉල්ලගන්න සංඝයා ළඟට ගිහිල්ලා මට දෙන්නයි කියලා වතක්. ඒ වත සම්පූර්ණ කරනකොට ඒ ගින්නක් තමයි. වත හිල් වෙනවා. වත සම්පූර්ණ කරන්න ගියාම හිත ටික වල් වෙලා යනවා. ඒ ගින්න හොඳයි. මොකද නැත්තම් මේ බත් කන්න බෑ. මේ රේල් පාරේ යකඩ කනවා වගේ මේ සංඝයාට දෙන දෙන්නේ කන්නේ අපි. මේ සිව්පසෙම සංඝයාට දෙන්නේ. මම ඒ වෙනුවට ඒව වළඳනවා නම් ඒ කටයුතු ටික මගේ ඇති වෙන්නේ නැත්තම් එයාට තේරෙන්නේ නැතුව හිත වික්ෂිප්ත වෙයි. ඒ නිසා ඒ වික්ෂිප්ත භාවය නැති කරන්න පූර්ණ අධිකාරී ශක්තිය සංඝයා ගාව තියෙනවා. ඒ නිසා සංඝයාගේ මනාපේ, සංඝයාගේ ප්‍රසාදේ, සංඝයාගේ සාමගිය, සංඝ සාමග්‍රිය වෙනුවෙන් කරන්න තියෙන දේ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක ගැඹුරුයි. මේක ගැඹුරුයි. නමුත් මේ එක සති මාත්‍රෙන් ඔක්කොම සිද්ධ වෙනවා. කිසිම කෙනෙකුට ඒ සතියේ ඉන්න කෙනාට කෝතං නින්දිතු මරහති කිසිම කෙනෙකුට මේ නිඳා කරන්න බෑ. එයා කරන්නේ පරම මහානකම සංඝ කෘත්‍ය කවදාකවත් නිඳා කරන්නේ නැහැ. අපේ පතිකුට්ටේහි සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤුහි වෙන අන්‍ය තීර්ථක ශ්‍රමණේක් බ්‍රාහ්මණේකවත් මට නොදකින් කියන්නේ. මොකද එයා යාගේ මහානකම කරනවා. එහෙම නැත්නම් ක්ෂණය ආරක්ෂා කරනවා. ක්ෂණ සම්පatti. ඒතර ආර ටික සිද්ධ වෙනවා. මේ තුන සම්පූර්ණ කරන්නම් කවදාකවත් මොනම විශේෂඥකම තිබ්බත් මේ අත් 12යි මූණු 6යි තිබුණත් කරන්න බෑ.
එහෙම බැරි දෙයක් එහෙම පෙන්ලා බුදුරජාණන්සේ මතක් කරන්නේ ඒ ටික ඔක්කොම සමධර්ම සම්පූර්ණ වීම වෙනවා ක්ෂණ සම්පත්තිය රකින්නවනේ. අඬෝ මාගේ ක්ෂණේ මාව ඉක්මවන ඔය ආවා කියලා ඒ කටයුතු කරනවා. දැක්කොත් මේ පේන සංඝයා විතරක් නෙවෙයි සංඝයාට ගරු කරනා විතර නෙවෙයි දෙවියෝ බ්‍රහ්මේ පවා පුදුම විදියට නතු වෙනවා. ඒක පිළිබඳ සෑහෙන සැකයක් තියෙනවා යෝගාවචරයන්ගේ සතිය වඩන යෝගාවචරයන්. ඒකයි ඒ යෝගාවචරයන්ට කුකුස් වෙන්නේ. විපිලිසර වෙන්නේ. ඒකයි දැවෙන්නේ තමන්ගෙන් මේ මහානකම කෙරෙන්නේ නැහැ. ඒක කෙරෙන්නේ නැත්නම් අඩුවන්නේ මේ තුන කරා. එතකොට මේ වෙනුවට කළ හැකි හොඳ මේ ටික කියන්නේ. බෑ වඩා හොඳක් දීලායි මේ කතා කරන්නේ. ඒකෙදි තියෙන මේ එකක්වත් කරන්න නැතිකම. අසද්දෝ අකතඤ්ඤු. කිසිම කෘතගුණ සැලකිල්ලක් නැහැ. කිසිම සද්ධාාවක් නැහැ. ඒ මොකද තමන්ගේ වැඩේ තමන් කරනවා. එතකොට ආය මේ කාටවත් පත් උත්තර වැදිලක් එහෙම නැත්නම් සාක්ෂි කාට උත්තර දෙන්න ඕන කමක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂිය දාන්න. ඒක අමාරුයි. අමාරුකම තියෙන්නේ පිළිගන්නේ නැතිකම. ඒක පිළිගන්නේ මේ ටික කරලා ඒ ටිකට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඒකට බන්ධන්නේ සතියේට ආසන්න කාරණාව සතියමයි කියලා තියෙනවා. මේ එකක්වත් ආසන්න කාරණා නෙවෙයි. මේව කරනකොට සතිය වැඩෙයි කියලා කිසිම සහතිකයක් නැහැ. හැබැයි සතිය වෙනකොට මේ ටික වෙයි කියලා අනිවාර්යෙන් සහතිකයක් දෙන්න පුළුවන්. Taman සතිමත් වෙනවනම් එහෙම නැත්නම් ශ්‍රම ධර්ම සම්පූර්ණ කරනවනම් මේ කටයුතු ටික සිද්ධ වෙනවා. ඉතින් ඒක තනි මිනිසෙකුට කිසිම නෑ බෑ කියන්න බැරි අඩුවක් නැති පූර්ණ පරිශනාකාරයක් ලැබිලා තියෙනවා. නොකරනවා නම් අපි හිතනවා නම් කරයිදී නොකරදී දෙකේම කෙරෙන චිත්තක්ෂණයේදී අපි ලද manussත්ව භාවයේ ජන සම්පත්‍ය පාවිච්චි කරන නොකරන චිත්තක්ෂණයක් නම් දෙවියන් වහන්සේවත් අනුන්වත් නෙවෙයි තමන්ගේ තෘෂ්ණාවයි තමන්ගේ අවිද්‍යාවයි තමයි. වෙන කවුරක්වත් නැහැ. නොකරන්නත් පිට කවුරක්වත් නැහැ. කරන්නත් පිට කවුරක්වත් නැහැ. ඉතින් ඒක මහානකම ඉස්සරහට යනකොට තේරෙන්න ඕනේ. හරියට මෙයාට චෝදනා කර කර ඉන්නව වෙනුවට මේ මගේම තකතිරුකම. ආය වෙන මොකක්වත් නෙමෙයි. මේක මගේම මෝඩකම. එහෙම නැත්නම් මගේම තියෙන හිතේ ෂටගතිය ආසාව කියලා ඒක ප්‍රසිද්ධිය කරගෙන යනවනම් සමන්ධර්ම සම්පූර්ණ වීමට දක්ෂ වෙනවා. මේ කටයුතුත් ඉබේම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ ලෝකයක් සංසන්න පුළුවන්. දැවෙන මේ ගිනි තුනක් මේ වුණ අමුතු තාලෙන් තෝරගයෝ වගේක් මේක අටුවාව බල අපිට නැද්ද දීගනික අටුවාව පොත නැද්ද? දන්නවද හොයන්නේ? ඔක තුන්වෙනි දීගනිකායේ අටුවාව තුන්වෙනි එක අරගෙන බලන්න මේක මේ ගොනු ඇවිල්ලා තියෙන්නේ මේ තුන මොකද්දෝ පාරක් දිගේ යනකොට හන්ත විතර සංදිස්ථානයක්. ඒක ලෝකෙ තියෙන ගිනි ඔක්කොම නෙවෙයි මේක. මේක හුඟක් වෙලාවට භික්ෂුවකට අදාළ දෙයක්. හුඟක් වෙලාවට මේ යෝගාවචර භික්ෂුවකට වගේ අදාළ දෙයක්. ඒ නිසා ගොනුව දිහත් බලමු අපි. ඉතින් අතර වාරේ මම ආරාධනා කරනවා වෙන සාකච්ඡාවට මත ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් මේක අවස්ථාවක් කරගන්න කියලා. අපි අටුවාවේ අතරමැද ඉදිරිපත් කරගනිමු. ඒ කාලය අතරතුර විවෘත සාකච්ඡාවකට අපි පෙළඹෙමු. අවසරයි ගෞරවනීය සාන්නාස කමල් රොකම්ටන් වලින් මේ පැත්තෙන් අත් දෙකක් ඉස්සලා තියෙනවා නිසා මේ පැත්තට හොඳයි අවස්ථාව දෙනවා. එහෙමයි සාන්නාස. ප්‍රථමයෙන් නන්දන අබේදීර මහත්මයාට මම ආරාධනා කරනවා මයික් එක ඔන් කරලා ස්වාමීන් වහන්සේට අදාළ යෝජනාව ප්‍රශ්නේ හෝ ප්‍රකාශ ඉදිරිපත් කරන්න. ඇත්තටම මගේ නම නන්දන අබේදීර මම හිතන ස්වාමීන් වහන්සේට ඇහෙනවා කියලා මම ඇහෙනවා ස්වාමීන් වහන්සේ අවසරයි මේ මම මෙල්බන් වලින් කතා කරන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මයි මාසේ මුල වගේ සංගීත සූත්‍රයේ දේශනා කරපු දෙයක් පිළිබඳව ඒක අහන්න තමයි මම හිතුවේ අද ස්වාමීන් වහන්සේ මුලදී දේශනා කරා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ඒ අනුපිළිවෙලට සිද්ධ වෙනවා මේ දෙයක් ඊට පස්සේ කිව්වා මේ ස්පර්ශය කියන එක පහ වෙලා සිදු වෙන්නේ වේදනා සංඥා චේතනා මනසිකාර ඉස්සරින් සිද්ධ වෙලා ඊට පස්සේ ස්පර්ශය පස්සේ සිදු වෙන්නේ කියලා කිව්වා මට ඔය ඒ කතාව මට කලිනුත් ඇහිලා තියෙනවා ස්වාමීන් වහන්සේ කීප වතාවක් නමුත් මට ඒ කාලේ මට තේරුනේ නැහැ
ඉතින් ඒ නිසා මම තේරුන්නේ නැති නිසා මම ඒක ගණන් ගන්න නැතුව ඉදිරියට මම භාවනා කරගෙන ගියා. නමුත් මේ මාසේ මුලදී ස්වාමීන් වහන්සේ දේශනා කරපු ටික මම හිතනවා මට තේරුණා කියලා. හේතුව තමයි මම නිකන් භාවනා නොකරන වෙලාවට, ඒ කියන්නේ මේ අපි හිතමු සක්මනවත් පරයන්ක භාවනාවක් නෙවෙයි, නිකන් ජීවිතේ ඉන්න වෙලාවට බොහෝ වෙලාවට මට සින්දුවක් කියවෙනවා, ගීත ගායනා වෙනවා හිටපු ගමන්ම. ඉතින් මම බලනකොට ඒ සින්දුව කටින් කියවෙනකොටම තමයි මට සතිමත් වෙන්නේ. ඊට පස්සේ මම ආපස්සට බලනකොට මම මොනවද මෙච්චරලා කරේ කියලා බලනකොට මම මේ ගීතයම හිතින් ගායනා කරලා තියෙනවා. ඊට පස්සේ මේ කටින් කියවෙනකොට තමයි මට සිහිය ඇවිල්ලා, එතකොට තමයි මට මතක් වෙන්නේ මම ගීතයක් ගායනවා කියලා මතක් වෙන්නේ. සමහර වෙලාවට ගීතය හිතේම ගායනා වෙනවා. එතකොට මැදදී මේ වචන කටින් පිට වෙන්න ඉස්සෙල්ලා මට සතිමත් වෙලා මතක් වෙනවා මම මේ සින්දුවක් කියනවා කියලා. එතකොට මට හිතෙනවා ඒ වෙලාව තමයි මේ ස්පර්ශයේ පසුවට සිදුවෙන වෙලාව. ඒතර මං ගීතේ විඳලා සංඥා කරලා චේතනා කරලා ඔක්කොම ඉවරයි. ප්‍රපංච කරලා ඔක්කොම ඉවරයි. ස්පර්ශයේ පස්සේ සිද්ධ වෙන්නේ. ඒ වුණාට ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාවට මම යම් නිමිත්තක් නිසා මට ගීතයක් ගායනා වෙනවා. සමහරක් වෙලාවට එක්ක වචනයක් දකින්නවා, එහෙම නැත්නම් මොකක් හරි වෙන ඉන්සිඩන්ට් එකක් නිසා මට සින්දුවක් මතක් වෙනවා. එතකොට ඒක අවසියෙම ගායනා කළා. එහෙමත් වෙනවා මේ සමහරක් වෙලාවට සතියෙම ගායනා වෙලා. ඉතින් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මගේ අවබෝධය හරිද කියලා අහන්න තමයි මම මේ ප්‍රශ්නේ අහුවේ. තෙරුවන් සරණයි. කොයි විදිහට අවබෝධයක් ආවනම් තීරමක් ආවනම් ප්‍රශ්නයක් වෙන්න බෑනේ ඒක. ඒක උත්තරයක් වෙන්න ඕනේ. ඉතින් දැන් අහමු බලන්න ওই කීපයක ආයතරයක් මේක අපිට මේ කරන ප්‍රකාශයක්ද උත්තරයක්ද තාම හිතේ සැකෙන් දාහන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා පොඩ්ඩක් වර්ණනා ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් කියලා කියන්නේ මම මේ තේරුම් ගත්ත විදිය හරිද කියලා ස්වාමීන් වහන්සේ. ඒක නම් ප්‍රශ්නේ අපිට ඉස්සරහා මේක තව කරලා බලන්න පුළුවන්. අපිට මේ ඉබේ සින්දු කියවන තැනක් එනවා. ඒ වගේම යම් සින්දු කෑල්ලක් මතක් වෙනවා, වචනයක් මතක් වෙනවා, සිද්ධියක් මතක්. ඒකට සින්දු කියනවා. එහෙම නැත්නම් හිතලා සින්දු කියන්න පුළුවන්. මේ දෙකේදී ඉබේ ඒ සින්දු වෙනවා නම් ඒක ඇබ්බැහියක්, ආසන්න කාරණාවක්. එහෙම නැත්නම් පෙර පුරුදු මොකක් හරි දෙයක්. එතකොට පස්සේ සිද්ධ වෙන්නේ. සින්දු කියනකොටයි මතක් වෙනවා. සමහරවිට සින්දුවක් කියන්නේ හිතිලා ඒ සින්දුව අනුව ක්‍රියාත්මක වෙන්න බනකොට ඔන්න ඒ අනුව චේතනා සංඥා පහළ වෙනවා. ඉතින් අන්නේ ටික කර බලන්න ඉස්සරහට ඒ සඳහා විශ්වාසය දීම තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒක මේ දැන් පෙරේදා වෙනකොට ඒක පිළිබඳව ලියපු ලිපිය මේ රාජිකා ගාව තියෙනවා, අගම්පඩි ගාව. ඒක දැන් දාලා තියෙනවා නිතර අහන ප්‍රශ්නයක් වෙනුවට. අන්න ඒක ගෙන්න ගන්න රාජිකාගෙන් ඊට පස්සේ එතකොට ඒකේ කියලා තියෙනවා අපිට පුළුවන් විදියට මේක වචනෙට දාලා දැන්. ඒත් මේ වගේම සාකච්ඡාවෙන් ඇවිල්ලා එතකොට ඒකට Tamanට එකතු කරන්න පුළුවන්ද කියලා යමක් නැත්නම් ඒක ලියලා තියෙනවා වැරදිද අඩු කරන්න පුළුවන්ද කියලා. එතකොට අපි අර පොදු නැවත අහන ප්‍රශ්න වලට මේකක් දාගත්තාම අපිට දෙන්නේගේ තුන් දෙනෙක්ගේ අදහස් වලින් ඒක පෝෂණය වෙනවා. එතකොට අපි අනිත් අය වෙනුවෙන් හදා බෙදා ගැනීමක් කරනවා. කිසිම කෙනෙකුට අපිට කියන්න බෑ මේක ඒකාන්තයෙන් මේක හරි මේක වැරදි කියලා. අපි ඔක්කොම එකම පරිශ්‍රණයේ ඉන්නේ. ඒ නිසා මේ රාජිකා ඉන්නවද සාකච්ඡාවේ? කමල් රාජිකා දැනට නම් නෑ ස්වාමීන් වහන්සේ අවසරයි. කමන්නේ කමලුත් දන්නවනේ. කමල් ගාවක් තියෙනවා. මේ අන්තිමට මහලහ කෝන් එක සුද්ධ කරලා ඉවලා තිබුණා. මේ පොඩි පමාවක් තිබිලා පෙරේද අපි එක නිතර ආහාර ප්‍රශ්න වලට දාලා තිබ්බා. ඉතින් ඒ නිසා මේ කියන එක නඩත් අපි කියනවා ඒ රාජිකා දණ්ඩ ලියලා තියෙන එක බලලා ඒක ඉදිරිපත් කිරීම හොඳද මේකමද ප්‍රශ්නේ නැත්නම් මේකේ ප්‍රශ්නේට තව පිටිපස්සේ අපිට අනුපඤ්ඤාතියක් දාන්න පුළුවන් වෙනස් කිරීමක් දාන්න පුළුවන්. පුතේ එහෙම කරනවා. පඤ්ඤාතිය දාලා ඊට පස්සේ කියනවා මේ තියෙද්දි මේ මොනවාද මෙසේද මහණෙනි මේ ශික්ෂාපදේ උදෙසව්. කීටි අපි ළඟ තියෙනවා නිස්සරණ වනේ පඤ්ඤාති අනුපඤ්ඤාති පසට දානවද නැද්ද? ඒකට ඥානানন্দ සාංශ තමයි අපිට මේ පණිවිඩය දීලා තියෙන්නේ. දැන් තමයි මේක ලේඛනගත වෙන්නේ. දැන් තමයි මේක පිළිවෙලකට එන්නේ. ඉතින් ඒක නිසා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉදිරියේදී මේ දෙකම මේ தত্ত্ব දෙකම ඊට වඩා වෙනස් தত্ত্ব තියෙනවා. මේ දෙක දාලා බලන්න වැඩේ කරලා ලේසියටත් පාසුවටත් දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කරුණු කියනවා නම් ඔන්න පස්සට ගිහිල්ලා. එනතේ හිතාමතා වැරදි කරනවා නම් පස්සේ ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ওই දෙකේ කෝකද වෙන්නේ කියලා බලන්න.
ඔය දෙක අතරේ පාලනයක්වත් අපිට නැහැ. ඔය දෙක දවස පුරාම න්‍යාය පත්‍රකින් වැඩ යනවා. ඒකේ පාලනයක්වත් නැහැ. ඒක දැනගත්තට පස්සේ තේරෙනවා මේ ලෝකේ අනුකම්පා නොලැබිය යුතු කිසිම පුද්ගලයෙක් නැහැ. මෙච්චර බණ භාවනා කරන Tamanටවත් මේ දෙක දැනගත්තා වුණත් පාලනය කරගන්න බෑ. ඒ නිසා ඒක පිළිබඳව ගැඹිරත්වයක් තියෙන්නේ. ගැඹුරුකමක් දැනගෙන කෙරෙන කටයුත්තකදී අපි බලමු. දැන් නම් මේක මාව මෙහෙ වුණා. දැන් මේක මම මෙහෙ යුවා. මේක මේ දෙකෙන් මොකක්වත් දන්නේ සතියේ නැහැ. ආන්නේ ඉලක්කමට දාලා බලන්න. එතකොට මේ මෙහෙ වෙච්ච ගතිය පැත්තක තියදී Tamanට මෙහෙවන්න පුළුවන් ගතිය තමයි සීක කියලා කියන්නේ. ඒක ඉක්මවපු එක තමයි අසීක කියලා කියන්නේ. ඉබේම හොඳ දේ විතරක් සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. එතකොට සමහර දේවල් අතීත සංසාරයෙන් ඇවිල්ලා චේතනාපූර්වක වෙන්නත් පුළුවන්. රහත් වුණාට පස්සෙත් වක්කඩෙන් පැනලා යන ගතියක් තිබිච්ච හාමුදුරු ඉඳලා තියෙනවා. රහත් වුණාට පස්සෙත් හැම කෙනාටම වසලයි කියලා කතා කරන හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ හාමුදුරන්ට ඔක්කොමලා දොස් කියනවා බලන්න මේ සංඝයා අතර ගැටුමක් ප්‍රශ්නයක් ඇති කරනවා. බුදුරජාණන් කියනවා නෑ මේ පුත්‍රයාට එහෙම කරන්න බෑ. එයා ළඟ එහෙම කෙලෙස් නෑ. එයා මේ ගෙනාපු මේ පුරුද්දක් නිසා දකින්න කෙනාට ඒව වසලේ ආව වසලේ අර කරපිය මේක කරපිය කියලා වසල භාෂාවෙන් කතා කරනවා. ඉතින් ඒකට උත්තර දෙන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. ඒක මේ රහත් වුණාට පස්සෙවත් නතර කරන්න බෑ. අරගෙන ආවෝ ගතිය. ඒක නිසා අපි ඉදිරියටත් මේ තොරතුරු අපිට ලියන්න මේ රාජිකා සම්බන්ධ කරගන්න නැත්නම් කමල් මේ දෙන්න සම්බන්ධ කරලා ඒ රචනෙ කියවලා අපිට මත හෙලිකරන්න කියලා මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. හොඳයි සංඝාංශ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මොකද කියන්නේ අටුවාව දෙනවද අපිට? මේ පාලි අටුවාව තියෙනවා සංස. හොඳයි. අපි දැන් මේ මෙතෙක් සාකච්ඡා කරපු ඒ අග්ගි ගිනි තුන පිළිබඳව අපේම අටුවාව දෙන විස්තරයට අහුම්කම් දෙන්න යන්නේ 13 කුටියට. ආහු නෙය්යක් ගීති දීසු ආහුණං උච්චති සක්කාරෝ ආහුණං අරහන්තීති ආහුනෙය්යා මාතා පිතරෝහි පුත්තානං බහූපකාරතාය ආහුණං අරහන්ති තේසු විප්පටිපජ්ජමානා පුත්තා නිරයාදීසු නිබ්බත්තන්ති තස්මා කිංචාපි මාතා පිතරෝ නානු දහන්ති අනුදහනස්ස පනපච්චයා හොಂತಿ. ආ කියන්නේ මේ ඒ වාක්‍යෙ ඉස්සලා ඉඳලා කිංචි තස්මා කිංචාපි මාතා පිතරෝ නානු දහන්ති අනුදහනස්ස පනපච්චයා හොಂತಿ. ඉති අනුදහනට්ඨේන ආහුනෙය්යක් ගීති උච්චන්ති. ඒටත් ඉස්සලා වාක්‍යෙ එන්න ඕන. දැන් කියපු වාක්‍යෙට ඉස්සලා වාක්‍යෙ. මාතා පිතරෝහි පුත්තානම් බහූපකාරතාය ආහුණං අරහන්ති තේසු විප්පටි පජ්ජමානා පුත්තා නිරයාදීසු නිබ්බත්තන්ති. ඒ කියන්නේ දෙමාපියෝ දෙන්න අපායේ ගිහිල්ලා දුක් විඳිනවා. ඒ දෙන වැරදි නිසා. ඒකත් දෙමාපියන්ගේ වැරද්දක් දරුවන්ගේ වැරද්දක්. දරුවන්ට තියෙනවා පුළුවන්කමක් ඒ දෙමාපියෝ හරි පාට දාන්න. ඒක තමයි සුද්ධෝදන රජුරවන්ට බණ කියන්න බුදුජානක වහන්සේ උනන්දුනේ පිරිනවපාන දවස් 7කට ඉස්සෙල්ලා රහත් කරා. ඊට පස්සේ මාතෘ දිව්‍ය රාජයා හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ගොඩ දැම්මා. සාමාන්‍ය වෙන්නේ ඒක නෙවෙයිනේ. සාමාන්‍ය අකිකර දරුවන් ගොඩ දැමීම කරනවා දෙමාපියෝ. නමුත් මෙතන කියනවා දෙමාපියෝ අපාගත වෙනවා. දෙමාපියෝ අපාගත වෙනකොට දරුවන්ට පුළුවන් ඒ කියන්නේ තමන් සත්‍ය පිළිබඳ දාන්න දෙමාපියන්ට කියන තරම් ಗುಣ තියෙනවනම් දෙමාපියන්ට පෙන්වලා දෙන්න පුළුවන් මෙන්න මේ දේ කරලා දෙන්න කියලා. ඒ ගින්නෙන් දෙමාපියන්ට වළක්කලා දැමීමේ කටයුත්තක් මේ යෝගාවචර භික්ෂුව ගාව තියෙනවා. යෝගාවචරයා ගාව තියෙනවා. හැබැයි ඉස්සලා තමන් එරුම් කඩෙන් ගොඩ වෙලා ඉන්න ඕනේ. තමන් එරුම් කඩේ ඉඳගෙන තව කෙනෙක් ගොඩ දාන්න උත්සාහ කරන්න බෑ. තමන් එරුම් කඩෙන් ගොඩ වෙලා ලී කැල්ලක් දීලා හරි සිවුර කොනක් දීලා හරි කොට දාන්න කියනවා. ඔරුවක්ක යනකොට අම්මත් එක්ක ඔරුව පෙරලෙනවා. ඔක්කොමලා ගිලෙනවා. එතකොට තමන් අම්මාට ආදරය කරලා උසන්න යන්න එපා. එතකොට කොහොමඩක්වත් බෑ දෙන්නම මැරෙනවා. තමන් පුළුවන් නම් ඔරුවේ කෑල්ලකට හරි ගොඩ වෙලා සිවුර කොනක් ගලවලා දාන්න කියනවා අම්මා ඉන්න තැනට. එතකොට අම්මා අල්ලගත්තොත් අත ගන්න දෙන්න එපා. ඇඟ අත තියන්න දෙන්නේ නැතුව
කොට දාන්න කියලා කියනවා. නැත්නම් ලී කැල්ලක් දෙන්න කියලා කියනවා අල්ල ගන්න. අත ගන්න එපයි කියලා කියනවා. ඒ කියන්නේ ඒක ඊට පස්සේ වෙන ගින්නක් බාටපත් වෙනවා. ගිනි පෙට්ටියේ පැත්තේ ගිහිල්ලා වදිනවා කූර හරි ගන්නට වැදුනොත් චස් ගාලා ඔන්න ගිනි කෝරක් පාර වෙනවා. ඒත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ කොට නැගී කොට දැමීමේදී ප්‍රවේශම් වෙන්න තියෙනවා. කාන්තාවන් සමග මවත් එක්ක විශේෂයෙන්ම. ඉතින් ඒකට දරුවෙක් ගැන, සහෝදරියක් ගැන, යහෙලියක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් උඟ දෙනකොට ඒ අත්තන් කරේ අනුකම්පා මෛත්‍රිය ඇවිල්ලා ඒ ගින්න තියේදී තව ගින්නක් හට ගන්නවා. ඉතින් ඒක නිසා මේ දෙමාපියන් අපාගත වෙන්න පුළුවන් ඊගා වාක්‍ය කියන්නේ තස්මා කිංචාපි මාතාපිතරෝ නානු දහන්ති. නෑ මං ඉස්සෙල්ලා කරේ අපා මේ නිර්යාදීසු නිබ්බත්තන්ති. ඊගා වාක්‍ය තස්මා කිංචාපි මාතාපිතරෝ නානු දහන්ති. අනුදහනස්ස පන පච්චයා හොಂತಿ. ඉති අනුදහනට්ඨේන ආහුනයියක් ගීති උච්චති. ඒ කියන්නේ Tamanටත් එතකොට ඒකේ ඒ දහණයේ වෙලා දෙමාපියන්ගිට ඇතිවෙන දුක පිළිබඳ අනුදහනයක් අනුකම්පාවක් Tamanටත් තියෙනවා. මගේ අම්මයි තාත්තයි තාම මිත්‍යා දෘෂ්ටිකයි. මෙන්න මෙහෙමයි කියලා Tamanට ඒ පිළිබඳව මේ දැවිලි හට ගන්නවා. ඔය ප්‍රසිද්ධ එක්කෙනෙක් මයිත් එක්ක ලොකු සාංශ හොන්දටම අන්තිම වෙලාවේ ස්පිරිතාලේ ඉඳගෙන බැල්කනි එකේ ඉඳගෙන ඒ වෙලාවේ මම පාලි ඉගෙන ගන්නවා. ලොකු සාංශෙත් කාමරේ. ඒකට ඒ මහත්තයත් ඇවිල්ලා කියනවා අනේ බලන්න සාංශي අන්තම් මම ගොඩ ගියා. බලන්න අපේ තාත්තලා හැම තාම ඉන්නේ අන්‍ය අසවල් ආගමේ තාම මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් මට ඒක පිළිබඳව ලොකු ප්‍රශ්නක් තියෙනවා කියලා. මට මේ කියන මිනිහා ගැන සැකයි. මං කව මහත්තයා සම්මාදිට්ඨිය කියලා ෂුවර්ද කියලා. මියා උඩ ගියා. මියා බර ගානක් අමාරුවේ දැම්මා මේ සම්මාදිට්ඨිය කියලා ඇවිල්ලා අපේ කට්ටියට ලනු දීලා. මට ඒකට එච්චරම තද විදියට ඒක තේරලා තිබුණේ නැහැ. වාසේ තමයි තේරුනේ. මම හරි මහත්තයා තාත්තා කෙනෙක් හරිම කරන කාට මහත්තයා සම්මාදිට්ඨිකයි කියලා ෂුවර්ද කියලා ඇහුවා. හරි අනුකම්පාවෙන් මේ කතා කරන්නේ. නිකන් මාවත් ගොඩ දාන සයිස්. ඒ තරම් සම්මාදිට්ඨියක් ඇවිල්ලා. නමුත් මේ ඔක්කොම න්‍යාය පත්‍ර. ඉතින් එහෙනම් අම්මා ගැන කතා කරන්න වෙන මිනිස්සෙක්. නමුත් අපේ අම්මලා තාත්තලා වුණත් එච්චරම තමයි. දරුවෙක් වදන්න ඉගෙන ගත්තට කිසිම දෙමාපියෙකුට දරුවෙක් හදන්න තේරෙන්නේ නැහැ. මේ දරුවා කියලා කියන්නේ මෛතුන සේවනයේ අතුරුඵලයක් මිසක් හැදුවට පස්සේ මූණේ තියාගෙන මිඹා හැදුවට ඒක නිකන් අර කපන්න බැරි අතින් බිනා වගේ වැඩක් තියෙනවා. ඒ නිසා කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ඒක හොඳට පේනවා ඔය පූසෝ පැටව කනකොට. හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරන හැම දෙමාපියෙක්ම දරුවන්ට වෛර කරනවා. දැන් අපේ පූසා ඉන්නවා ඉපදිච්ච ගමන් පැටව ටික කනවා. කෑවේ නැත්තම් පූසි පට්ටියට හිටින්නේ නැහැ. වරියට වෙලාවට එනවා පැටව ටික කනවා ඊට පස්සේ පූසි ගැප් ගන්නවා යනවා. ආයෙත් දවසට එනවා. ඉතින් ඒක ඔය මේ ආනන්ද හැමදෝස කොහෙද මට මතක නැහැ එක ආත්මක ඉපදිලා තියෙනවා වඳුරු කුලයක හම්බ වෙලා මේ වැඳිරි පෙන්නවලු හම්බෙච්ච පැටියා තාත්තා වඳුරට. තාත්තා වඳුර කවුද කියලා ඇත්තටම වැඳිරි දන්නේ නැහැ. මොන පිස්සුද රැළේ ඉන්නකොට කෝකයි කාක වෙනවද ඉව්වා හක වෙනවද කියන දන්නේ නැහැ. උණයි කියන්නකෝ. අර උක දැකපු ගමන් කෙරුවේ ලිංගික කාලා දැම්මා. අපේ බල්ලටත් ඒක වෙලා තියෙනවා. ඉතින් බොහොම ජයට ඉන්නවා ඌ. තාත්තට අහුනොත් තාත්තා ওই කැල්ල අයින් කරනවා. දන්නවා ඕක තිබ්බොත් ඒක තිබ්බොත් කචල්. ඉතින් ඒක මේ ජාතියේ බෝ වෙනකොටම එන දෙයක් තර්ජනයක්. පිරිමි දරුවෙක් කිව්වහම රජ පරම්පරාවේ ලංකාවේ 48%ක් පිය රජුරෝ මැරලා තියෙන පුතා අතින්. එක්කෝ කාලා එක්කෝ කඩුවෙන් කාලා. ඉතින් දන්නවා පුතෙක් උපදිච්ච ගමන් අජාසත්ත තමයි. ආයෙක දෙයනේ උපදින්න ඉස්සෙල්ලාම හතුරා. මේ තාත්තා මැරෙන්නේ නැහැ නේ අප්පා මේ රජකම තියෙන අපිට හම්බ වෙනකොට කෙල්ස් පැහිලා ඇඟ පණ්ඩිය හැරිලා තාත්තා දෙන්නේ නැහැ රජකම. ඒ ඉති වනවා ඉන්නවා රාජ සභාවට. ඉතින් හිතෙනවා ඒ වෙලාවේ ඉවර කරුවා නම් වැඩේ හරි. ඉතින් මේ දේ දැනගෙන හිටපේකන් තමයි අජාසත්ත. ඉතින් අජාසත්තුරුන්ට කාන්තාව කැමතියි. මෙට නාඩගමේ මම රජාට ගන්දිනවා අජාසත්ත නාමෙන් ඕම් බලාපන් ගමේම අඟනොන් මට වහ වැටෙන හැටි බලාපන් කියලා. ඉතින් මම ඒ කපිය පොඩ්ඩක් වෙනස් කරා. මම ඕම් බලාපන් මම වැද්දට අඳිනවා නීලමාලි නාමෙන් බල මන මේ කුමරිය කඩුවල බෙදෙන හැටි තොපි ඔක්කොම දන්නවා බං කිය. මම වැද්දට අඳිනවා නාටකමේ මේ නීලමාලි නාමෙන් ඕම් බලාපන් මන මේ කුමරිය කඩුව මට දෙන හැටි තොපි ඔක්කොම දන්න තාලේ.
ඒක තමයි ස්වභාවය. ඉතින් ඕක තුල අපි පෞල් සංවිධානය ඇති කරාට පස්සේ ඒ තුල දෙමාපියන් කෙරෙහි මේ දැවෙන ගින්න ඒ නැත්නම් දෙමාපිය අපායට යන්න තියෙන අවස්ථාව වළක්වාලීම භික්ෂුවගේ යුතුයකමක් විදිහට කියනවා. ඒකට කියලා කියන්නේ මේ සිව්පසෙන් සලකන එකම නෙවෙයි සිව්පසෙන් සලකීමත් කරන්න තියෙනවා. නමුත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාරි බැමිණියට අවසාන මොහොතේ පෙන්නලා දෙනවා. සාරි බැමිණිය අදහන මහා බ්‍රහ්මයත් ඇවිල්ලා සාරිපුත්‍ර ස්වාමීන්ට වන්දනා කරනවා. එතකොට තමයි සාරි බැමිණිට තේරෙන්නේ මගේ පුතා මම අදහන දෙයයන් ආංශරත් උඩින් ඉන්නේ කියලා. එතකම්ම තේරෙන්නේ නැහැ. එතකම්ම හිතන්නේ මේක පැහියා වෙලා ගිහිල්ලා මේ ශාස්ත්‍රීය කුලේ වැඩකට සම්බන්ධ වුණා බමුණු කුලේ පාවා දීලා කිසිම අනුකම්පාවක් නැහැ. සාරිපුත්‍ර සාංශේ බාප්ප ළඟටත් යනවා. ඒ ඔක්කොම යන්නේ ඔය ගින්නෙන් වළක්වන්න බෑ ලීසි නැහැ. ඒ නිසා ඒ ගින්න දෙමාපියන්ට දරුවෝ හම්බෙන්නේ කාමේ නිසා. නැබ පිරිමැදලා දරුවෝ හම්බෙච්ච කතාවක් ඒ සඳ මහ රජුගෙන් කතාවේ තියෙනවා. ඌවත් ඉතින් අනම්මනම් ඉතින් කට කතා තියෙනවා අප්පා. ඉතින් ඔය සායිබා ළඟට ගිහලා ළමෙක් හම්බෙන්නේ නැහැ කිව්වහම කිව්වලු මහත්තයා නැතුව උනා විතරක් එන්නේ කියලා. නෝනා කුණු අරපෙන් බැරගෙන එළියට ආවලු තොගේ වලත්ත දරුවෝ මට ඕන හිටපු වන්දකම මට හොඳයි කියලා එළියට ආවයි කියලා ඕන් කතා කියනවා අප්පා හොඳ නෑ ඌවා කියන්නේ. ඉතින් අර මම මේවට කියන එක හොඳත් නෑ. ඉතින් ඒ වගේ කතාවල් තියෙද්දි දරුවෝ උපදින්නේ අධික කාමේ. අධික රතියේ අධික මෛතුන සේවනයේ. ඉතින් ඒ දරුවට අයිතියක් දෙමාපියන්ට නෑ. වෙන කරන්න දෙයක් නෑ. ඊට පස්සේ දෙමාපියන්ට තියෙන අයිතියක් දරුවෝකට දාන්න දරුවන්ට තියෙන අයිතියක් දෙමාපියෝකට දාන්න. මේ ලේනෑකම අපිට ඕනෑකමක් කරගන්න පුළුවන්. ඒකේ අදහසක් මේකේ තියෙනවා මිසක් කරන්න බෑ. කරන්න ගිහලා බැරි වුණයි කියලා කනගාටු වෙන්නත් එපා. උත්සාහ කරන එක සාධාරණයි. උත්සාහ කළ යුතුයි. දෙමාපියා වෙනුවෙන් ඒ කටයුත්ත කරන්න ඕනේ. ඉතින් වෙලා තියෙන්නේ මොකද අපිත් එහෙම කාමේ ප්‍රචාරයක් විදිහට ඉපදිලා අපිට යම් වෙලාවක පුළුවන් වුණා නම් මේ සතිය වඩන්න ඕනේ, භ්‍රමචර්යය රකින්න ඕනේ, මහානදම් පුරන්න ඕනේ කියලා ඒක දිව්‍යම්පයන්ගේම ආශිර්වාදයෙන් වෙච්ච එකක් නෙවෙයි. ඒ වගේම දෙමාපියන්ටත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහයෙන් තියෙනවා. හැබැයි පමණට වැඩිම කරුණා කරන්න යන්න එපා. කරුණා කරන්න පමණට අඩුවේ. පණිවිඩය දෙන්න නැත්තයි ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද ඉන්න හරියක් ලෝකේ ඉන්න අම්මලා තාත්තලා තමයි. ඔය දැන් අපි දන්න අම්මයි තාත්තයි දෙන්න මේ ජීවිතේට. හැම කෙනාම අම්මා තාත්තා වෙලා තියෙනවා. ඉතින් අපි යම් බලන් දීගාව කැලේ අටුවා මොකද්ද කියලා? ගහපත් ගෘහපත්‍යානිඥා. ඒකේ තව විස්තර තියෙනවා සාමාන්‍යයෙන්. මිත්ත විඳකෝහි මාතරා තාත අජ්ජ උපෝසතිකෝ හුත්වා විහාරේ සබ්බරත්තින් ධම්මස්සවණං සුන පහස්සංතේ තස්සාමීති වුත්තෝ ධනලෝභේන උපෝසතං සමාදාය විහාරං ගන්්වා ඉදං ඨානං අකුතෝ භයත්ති සල්ලක්ඛෙත්වා ධම්මාසනස්ස හෙට්ටා නිපන්නෝ සබ්බරත්තින් නිද්දායිත්වා ඝරං අගමාසි මාතා පාතෝව යාගුං පචිත්වා උපනා මේසි සෝ සහස්සං ගහෙත්වාව පිවි අතස්ස ඒතද හෝසි ධනං සංහරිස්සාමීති සෝ නාවාය සමුද්දං අපි අරකට යනවා. ඕකේ. ඔය තියෙන අරක ගොඩාක් දිග විස්තරයක්. අපි යනවා දැන් ගහපතානියට. ගහපතාති පන ගේහ සාමිකෝ උච්චති. සෝ මාතුගාමස්ස සයනවත්තා ලංකාර දීනුප්පදානේ සයනවත්තා ලංකාරා දීනුප්පදානේන බහූපකාරෝ තං අතිචරන්තෝ මාතුගාමෝ නිරයාදීසු නිබ්බත්තති තස්මා සෝහි පුරිමනයේ නේව අනුදහනට්ඨේන ගහපතග්ගීති උත්තෝ. ඊට පස්සේ ඒකෙත් වස්තුව තියෙනවා සංස. ඒ කියන්නේ ගෘහපතියොත් අපිට චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස දෙනවා. දීලා ඒගොල්ලෝ නිවන නෙවෙයි පතන්නේ සමහරවිට. ඒගොල්ලෝ පතන්නේ මොනවාරි සාමාන්‍ය කාම දේවල් පතනවා. ඒ නිසා ඒගොල්ලන්ට උඟ දෙනෙකුට අපායට යන්න වෙයි. එතකොට ඒ සිව්පසෙන් යැපෙන භික්ෂුවට මේ නැත්තන්ගේ තියෙන මේ ආමක දේවල් වලට කැමැති ගතිය, අධිකුසලට අකමැති ගතිය, අධිකුසලට අකමැති જાතියට තමයි ගෘහපතිය කියලා කියන්නේ. අධිකුසලේ පෙනිපෙනී නොකරන අයට. ඉතින් ඒගොල්ලොත්
දන් දෙන හොඳ දැනත් අපිට පවත්තන්න බෑ මේ මහානකම. ඒකට ඒගොල්ලෝ දීලා ඒගොල්ලෝ පතන්නේ නිවන නොවෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ ගින්න නිවාලීම සඳහා සිව්පසදායකයා වෙනුවෙන් කළ යුතු කාරණා ටිකක් තියෙනවානේ භික්ෂුවක්. එන්නේ ගින්න නිවන්න ඕනේ ඉස්සලා Taman හැබැයි නිවාගෙන. එහෙම නැත්තම් ඔය ගෘහපතියයි ගින්නෙන් හාමුදුරුවෝ දැවෙන්න පටන් ගන්නවා. ඒක මහා භයානක ගින්නක්. ඒකට දැවෙන්න ගින්න නැති කියන දා පටක්ගිය කියලා කතාවක් තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා තමන්ගේ පැත්තට මහා නැව් ගින්නක් එනවනම් තමන්ගේ පැත්තෙන් පුංචි ගින්නක් පත්තු කරලා ඒ පැත්තට යවන්න කියලා. පටක්ගිය කියලා කියනවා. ඒකට කියනවා බෑක් ෆයර් කියලා, බෑක් බර්න් කියලා. බෑක් බර්න් කියන්නේ ගින්නෙන් ඉස්සලම කරන එකක්. ගින්නක් එනකොට තමන්ගේ පැත්තෙන් ගින්නක් හට ගන්නවා. ගේ පැත්තෙන් පොඩිවට හදලා ඉවරලා ගේ පැත්තට එන ටික නිවලා ඒක එහාට යන්න ආනවා. එතකොට අර ඈතින් එන ගින්නට මේ දෙක එකතු වෙච්චාම මගදීම නිවිලා යනවා. ඒ නිසා ඒ ගෘහපතීන්ට ගිහියන්ට උදව් කරනකොට පටක්ගී කතාව දැනගන්න ඕනේ ලිඳකට බිල බලනවා වගේ Taman හොඳට තහවුරු වෙලා බලන්නයි කියලා දෙනවා. හඳයි පොළොවයි එක්ක තියෙන සම්බන්ධතාවය පොළොව හැමදාම හඳට කැමති. ඒ වුණාට හඳ පායන්නේ හරියට පුරපක්ෂයට ආපක්ෂයට එයාගේ තාලෙට. එයා ඕනාට වැඩිය පොළොවට වැඩිය කැමති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පොළොවයි හඳයි සම්බන්ධතාවය වගේ ගෘහාග්නියත් පත් වෙන තැන ඊට බලාගෙන ඉඩ තියාගෙන තම භ්‍රමචාරියට නැත්තම් විවේකයට ඉඩ තියාන බේරගන්න කියලා කියනවා. දක්ඛිනෙය්‍යක් ගීති එත්ත පන දක්ඛිනාති චත්තාරෝ පච්චයා භික්ඛු සංඝෝ දක්ඛිනෙය්‍යෝ සෝ ගිහිනං තීසු සරණේසු පංචසු සීලේසු දසසු සීලේසු මාතා පිතුප්පට්ඨානේ ධම්මික සමන බ්‍රාහ්මණ උපට්ඨානේති ඒව මාදේසු කල්යාණ ධම්මේසු නියෝජනේන බහූපකාරෝ තස්මින් මිච්ඡා පටිපන්නෝ ගිහි භික්ඛු සංඝං අක්කෝ සිත්වා පරිභාසිත්වා නිරයාදීසු නිබ්බත්තන්ති තස්මා සෝරි පුරිමනයේ නේව අනුධනට්ඨේන දක්ඛිනෙය්‍යක් ගීති වුත්තෝ ඉමස්ස පනත්හස්ස විභාවනත්තං විමාන වත්තුස්මින් රේවතී වත්තු විත්තරේ තබ්බං. ඒ කියන්නේ දක්ඛිනේය වූ සංඝයාත් එක්ක පවත්වන කොටත් මට කෙලිම කියලා තියෙනවා මම දන්නේ නැහැ කවුරු හිත නරක කරගන්නේද කියලා කිව්වහම ඒ සේනාසනයක් හදලා පූජා කෙරුවයි කියලා කියනවා නම් ඒ කට්ටියකින් පරිසං වෙන්නයි කියලා තියෙනවා. ඒගොල්ලෝ සංඝයා අතවැසි කරගන්නයි හදන්නේ. ඒගොල්ලෝ තැනක හිටියොත් මහසිසායරුටත් ඒ දේ වුණා. පණ්ඩිතසංශයේ විරුද්ධ වුණා. විරුද්ධ වුණාට පස්සේ පණ්ඩිතසමසේ එළිවුවා. ඒගොල්ලෝ හදලා දීලා කණ්ඩ දෙන්න බොණ්ඩ දීලා ඔක්කොම දීලා දක්ෂිනේය අංජලි කරනිය සංඝවන්තේ මේ ඉන්න හැබැයි මං කියන විදිහට ඉන්න ඕනේ. මේක මගේ සාධනේ. ඊට පස්සේ ඒ අත්තරන්ගේ අත්තරට යනවා. ඒ නිසා යෝගාසන සංස්ථාව පටන් ගන්නකොට පුලි පූජා කරපු ස්ථාන දෙකම අතාරින්න සිද්ධ වුණා. ඇයි හේතුව? මෙච්චර අමාරු වෙලාවේදී යන්තම් කොට ගහන්න ඉතුපත් කරපු යෝගාසන සංස්ථාවේ කට්ටිය කිව්වා අපේ ගෙදරට විතරක් පින්න පාතේ මේ සාංගික දානකට වඩින්නේ කියලා. අපේ ගෙදරට විතරක් පිළිට්ටියක් කියන්නේ එන්නේ කියලා. මේ ලොකු සාංශ කිව්වා මේ පටන් ගන්නකොටම වැඩේ වන වෙන්න හදන්නේ ওই ස්ථානෙත් අතාරින්න බය වෙන්න එපා. ඊට පස්සේ එතකොට ඉතින් තව කවුරු කාට ඊටමත් දීලා තියෙනවා. එහෙම තමයි ගිහිල්ලා අන්තිමට යෝගාසන සංස්ථාවේ කල්යාණ යෝගාසන සංස්ථාව කියලා දීපු සෙනවිරත්න මහත්තයා කැලණිගංග අයිනෙන් ඉඩම පූජා කරපු ගමන් මැරලා ගියා. මුළු පවුලෙම කට්ටිය කිව්වා මේ යෝගාශ්‍රමයට ඉඩම දීපු නිසායි මැරුණේ. ඉඩම දෙන්නේ නැහැ. පණ්ඩිත ස්වාමීන් වහන්සේ නමින් කල්යාණී ශ්‍රී කියලා නම දැම්මා. ඒක ලොකු හයියක් වුණා අපිට ඒක පදනම් වෙන්න. ඒ නිසා මේ ආහුනෙය පානුය දකින්නය කියලා දෙන හැම කෙනා ගාවෙම න්‍යාය පත්‍රයක් තියෙනවා කියන එකයි මගේ අදහස. ඒ නිසා අපි කියන්න තියෙන්නේ න්‍යාය පත්‍රය අපි දැනගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ න්‍යාය පත්‍රේ නිවනම වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගින්න නිවීම සඳහා සංඝයා ඒ සිව්පසදායකයන් විශේෂයි නැත්නම් සංඝයාම තමන්ගේ ගුරු පරපුර කෙරෙහි කටයුතු කරනකොට දක්ෂිණේ යෝග පිළිසර කටයුතු කරනකොට හොඳට මතක තියාගන්න මෙතන ආමිෂ ගනුදෙනුවක් මිස නිර්ආමිෂ ගනුදෙනුවකට යෙදෙනව අඩුයි. ඒක එන්නේ නැහැ. අන්නේ බව දැනගෙන ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන දෙන්නේ නැතුව යන්න නම් මේ පුදුම පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. ඒ පෞරුෂත්වේ නැතුව මහානකම් කරන්න බෑ. විශේෂම නායකම් කරන්න බෑ. නායකම් කරන්න ගියාම නයිපෙනේ තියාගෙන ඉන්න ඕනේ. ඉඳපු ගමන් පෙනේ පුම්බන්න ඕනේ. නැත්නම් මුගක් වෙලාවට පෙනේ නොපෙනේ. ඉඳලා හිටලා පෙනේ. ඒකට මේ කරන්න දෙයක් නැත්තේ නෑ. ඒ නිසා උඟ දෙනෙක් කියනවා මේ
දෙබිඩි චරිත තියෙනවා නායකත්වයේ කියලා නැතුව කරන්න බෑ. ඒ රජ කෙනෙක් පවා රජුරෝ කියන දේ එකක්වත් අහලා කරන්න බෑ. මොකද රජුරෝන්ගේ තියෙනවා න්‍යාය පත්‍රය. මේ නිසා දක්ෂිනීය කියන එකෙත් එහෙම එකක් තියෙනවා. හැබැයි සංඝයාගේ යුතුයකමක් තියෙනවා. ඒ වගේ කණ්ඩ බොණ්ඩ දෙන ඒ සිව්පස දායකයෝ දක්ෂිනීය වශයෙන් සලකලා දෙන ඇත්තෝ මොන න්‍යාය පත්‍රය කෙරුවත් ඒගොල්ලෝ පොඩ්ඩක් ඔසවලා තියන්න. පොඩ්ඩක් අම්බල හදලා ගන්න භික්ෂුවට ගතියක් තියෙනවා. ඒක කරන්න ඉස්සෙල්ලා තමන් ගොඩ යන්න ඕන. හැබැයි නැතුව නම් කරන්න යන්න බෑ. මොකද ඒ විෂය හරි සංකීර්ණයි. ඒක නිසා මේක ගොඩක් ලෝක සාසන සේවාවට අයිති වෙන එකක්. එහෙම නැත්නම් භාවනා කරන භික්ෂුවකට වැඩිය ගණනායක එහෙම නැත්නම් සේනාසන බලාගෙන ඉන්න නායකයන් තියන අයට තමයි මේක වැදගත් වෙන්නේ. ඔක සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු පවිදි වෙලා උපසම්පදායලා අවුරුදු 5-10ත් අතර නාවක භික්ෂුවක ඉඳලා තේර භික්ෂුවක් වෙනකොට ওই විශේෂ දක්ෂ කට්ටිය දාලා බලනවා එක්කෙනෙක් දෙන්නෙක් එක එක වැඩවලට. දෙමිල්ලෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මෙයා කන කොකාද එහෙම නැත්නම් සුදු කොකාද වැඩට දැම්මට පස්සේ වැඩ කරන හැටියෙන් බලන්න පුළුවන්. හැම කෙනාට මේ දක්ෂකම නැහැ. මේ කමල් තව එක්කෙනෙක් ඉන්නවයි කිව්ව කතා කරන්න. එහෙමයි සංස අවසරයි අත් දෙකක් උස්සලා තුන මම හිතන අත උස්සගෙන ඉඳලා වෙන්නේ රිදෙන නිසා එකක් පහත් දාලා වෙන්න පුළුවන්. තව ඔය එකත් වැත් වෙනකන් ඉමුද. කමන්නේ මේකට අපි අවස්ථාවක් දෙමු සාවිනාත්. ආරි අමරතුංග මම හිතන්නේ මේ ආරි අමරතුංග මහත්මයා හර්ට් වලින් වෙන්න ඕනි මයික් එක අන්මියුට් කරලා ස්වාමින් වහන්සේට දාලා ප්‍රශ්නය ප්‍රකාශ කරන්න. ස්වාමින් වහන්සේ අවසරයි දරුවන් තරණයි. ඒ කියන්නේ පර්ත් වලින් කතා කරන්නේ. ඔව් ස්වාමින් වහන්සේ. හරි කියන්නේ. ස්වාමින් වහන්සේගේ අර නිවනේ නිවීම දේශනාවක් අහලා මම පටන් ගත්තා මම ගත්ත අරමුණු වල Nirodha දකින්න. මට ආනාපානේ සක්මනේ මම හිතන්නේ මම බොහෝදුරට සාර්ථක වුණා. ඊට පස්සේ මම දැනට වඩන්නේ කමටහන ස්වාමීන් වහන්සේ මට කියලා දීපු විදියට ගොජේ කියන තැන. ඊට පස්සේ මම හිතුවා මට ගොජේ නිරෝධයක් දකින්න පුළුවන්ද කියලා. මට ගොජේ දෙවිදියකට පේනවා ප්‍රබල හේකුයි සූක්ෂම හේකුයි මම දෙකේම බැලුවා මට එතන නිරෝධයක් දකින්නම බැහැ ස්වාමීන් වහන්සේ. මම වැරදි විදියක් කරනවාද කියලා මම දන්නේ නැහැ. මට ස්වාමීන් වහන්සේගෙන් උදව්වක් අවශ්‍යයි මෙතෙන්දී. ඔය ඒක සාමාන්‍යයෙන් කියන්නේ ගොජේට උදයබ්බේ ඥානි කියලා ඇතිවීම නැතිවීම සමුදේ නිරෝධයේ දෙක ළඟ ළඟ සිද්ධ වෙනවා. ඒ ගොජේ කෙරෙහි පැකිලීමක් සැකයක් නැතුව ගියොත් ඔක භංග ඥානයට විතරක් අඩු වෙනවා. ඒ කියන්නේ ගොජේ තියෙන්නේ ගෙවි යෑමක්. නැති වී යාමක්, ලොඳ වී යාමක්, බොඳ වී යාමක්, වඳ වී යාමක් කියලා. ඉතින් එන්නේ ඒ දේ දකිනකොට උද්‍යප්පේ ඥානෙ බලව උද්‍යප්පේ බවටපත් වෙලා භංග ඥානෙ බවටපත් වෙනවා. ඒකට පේන්නේ බිඳීම පමණමයි. දැන් ඔය පේන්නේ බිඳීම සහ හට ගැනීම කියන දෙකම සමසේ පේනකොට අපි ඒකට ගොජය සම්තතිය කියලා දාලා තියෙනවා. ඉතින් ඒක යෝග ජීවිතයේ හරීම තීරණාත්මක දෙයක්. Tamange අගයන් ආඩම්බරයන් සේරම වඳ වෙලා යනවා. කිනාපු හරි වැරදි ඔක්කොම හැඳි ගෑවිලා යනවා. නාශමාපෝ. ඉතින් කාට හරි පුළුවන් ද මේ භාවනා රැකගෙන සතිය රැකගෙන මේ ඔක්කොම මං හිතාන හිටපු දේවල් ඔක්කොම සංඥා විතරයි ඔය ගන්න දෙයක් නැහැ කියලා. හැබැයි සංඥා උනත් නැති වෙන්නේ නැහැ. ගොජයක් තියෙනවා. ඕක දිහා බලන ඉන්නකොට ඒක පිළිවෙන ප්‍රසාද හැඟීමක් ඉදිරිය බලන හැඟීමක් ආවොත් තමයි බලව උදයබ්බේට යනවා. ඒක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙන නැති වෙන අංශු වෙන් කරලා දැනගන්න බැරි තරමට. නිකන් විද්‍යුත් ඡාපයක් වගේ. අන්න එතන ගියාට පස්සේ පේනවා ඒක ඉතින් ආශ්චර්යයක් තමයි දිගටම. ඒ වදින තැන හෙන ගැහිලා ඵලයන් කියලා කියන්නේ. උඩට හෙන ගැහියන් කියලා. නාශමාපෝ කියලා කියන්නේ. එච්චරම තමයි. හැම තැනම බැලූ තැන නාශමාපෝ. එහෙමයි සම්මත. අනේ ඒක එනකොට මේ නිදි බේත් පෙති ටිකක් හරි ළඟ තියාගෙන ඉන්න වෙයි. ස්වාමිනාන්ත මම තවත් එතන නිරීක්ෂණ ගොඩාක් කරලා තියෙනවා. මොකද ස්වාමිනාන්ත මට කිව්වා උස්සන්න ආසන්න වෙලා බලන්න එහෙම කියලා. මම ගොඩාක් නිරීක්ෂණ කරලා තියෙනවා. දැන් ඔය ස්වාමිනාන්ත කිව්වා වගේ මේක මෙතන මම දෙවිදියකට පේන ගොජ දෙකක් වගේ මට එකේ මූණවර දෙකක් තියෙනවා. ඒ සියුම් එකේ මට ප්‍රවාහයක් දිගටම යන ප්‍රවාහයක් දකින්නේ. හැබැයි සමහර වෙලාවට මගේ මනසේ මොනවා හරි ප්‍රීතියක් හරි දුකක් හරි මොනවා හරි දෙයක් ඇති වුණු ගමන් ඒ ගොජය ගොඩක් කම්පනයකටපත් වෙනවා. මං අන්නේ ඒ වෙලාවේ බැලුවා මට මෙතන මොනවද පේන්නේ කියලා. මට එතන දකින්නේ ස්වාමීන් වහන්සේ හරියට නිකන් අර ගිනි මැලයක් ගැහුවම උඩට බුරුබුරා නගිනවා වගේ. අන්න ඒ වගේ ඇති වෙන්නට වඩා නැති වෙන එකක් තමයි මම දකින්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මම තවදුරටත්
ඒක බලන්න ඕන කමක් නැහැ. මට නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. මම නැති වෙනවා. මම හැන්දි ඇවිලා යනවා. මම බංකොලොත් වෙනවා. මට අවග කරපන් කියලා මං ආරිට කිව්වොත් මමත් මෝඩය වෙනවා. ආරි කොහොමදත් මෝඩි. මේ ඔය ධර්මතාවයක් තියෙනවා. ඒ නිසා උතන අනිත්‍ය නිට්ටය වෙනවා. නිච්ඡං අනිච්ඡං කියන පද දෙක සම වෙන තැන. නිට්ටය අනිත්‍ය භාවයේ තරම්ම නිට්ටයයි. බැලුව තැන් වල බිඳි බිඳි යනවා. බිඳි බිඳි යෑම ස්ථිරයි. ඉතින් එතකොට අපි මෙතෙක්කල් දැක්කේ මේ නිට්ටය සුඛ සුභ කියන එක මේ තරම් අනිත්‍යයි මේ තරම් වෙනස් වෙන සුළුයි කියලා. ඒක මේ ඒ වෙනස් වෙන සුළු බව ඒ තරම්ම උත්සන්නව ආසන්නව නිට්ටයව පේනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒක ද්වේතානුපස්සන සූත්‍රයේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක ගෘහ මේ කාමභෝගී පෘථග්ජනයට විශාල භයානක දෙයක් සීදීනස ගැනීමක් වගේ. එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. ආර්යයන් වහන්සේ දන්නවා මෙතනින් තමයි දැන් ඔතන තමයි සාමාන්‍ය රහතන් වහන්සේ නමගේ එන්න අඩුම තැන. එන්න පුළුවන් අඩුම තැන තමයි භංග ඥාන. ඉතින් පල්ලෙහාට කාම නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්ගා සම්මස්තන උද්‍යප්පේ ඥාන බල උද්‍යප්පේ පැත්තන් වලට යන්නෙත් නැහැ. සෝවාන් වෙනකොට සම්මස්තන ඥානෙ පල්ලෙහාට යන්නේ නැහැ. එක එක මට්ටම් වලින් පල්ලෙහාට යන බැලුව තැන් වල පේන්නේ. එතකොට උපදියක් හිටින්නේ නැහැ. එතකොට මේ තරම් බින්දන දෙයක සැලසුම් හදන්න බෑ. අනාගත සැලසුම් කරන්න බෑ. උපදී හදන්න වෙන්නේ නිත්‍ය සංඥාව තියෙනවා. ඉතින් එතකොට ඒකේ නා මේ ඊශ්වරය බවට පත් වෙන. බැලුව තැන විනාශ වෙන. ලේස බීම් එකක් වෙනවා. පේන ඒවාක විනාශ වෙනවා. ඉතින් මේ මනුස්සයා ගෙදරක තියන්න වටින්නේ නැහැ. හරිම අපලයි. මේ දකින්නේ එපා වෙන නෙවෙයි බින්දෙනවා. වීදුරු අධ්‍යා බලනකොට එයාට පේන්නේ බින්දිච්ච දෙයක්. කලයක් දිහා බලනකොට වෙන්නේ ඇතුලේ තියෙන හිස්තැන විතරයි. වටේ තියෙන කලේ මැටි කට්ට පේන්නේ නැහැ. ඉතින් අපි වෙන්නේ උග බින්දෙන්නේ දැන් නැහැ. බින්දෙනවා මැටි කට්ටනේ බින්දෙන්නේ ඇතුලේ තියෙන හිස්තැන බින්දෙන්නේ නැහැ. ඒකේ ඔය ඇතුලේ තියෙන හිස්තැන දැක්කනම් බින්දෙන්නේ දැන් නැහැ. හොඳයි අපි මෙතනින් වගේ නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ආරි. එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං දරුවන් සරණයි. කමල් අපි එනම් මෙතනින් නතර කරනවා. හොඳයි ස්වාමීන්. එහෙමයි සායනස අවසරයි. එතකොට මම ආරාධනා කරනවා රංජෙන්ට මෙතන ඉඳලා අපේ මේ තති අනුග්‍රහකයන් පිළිබඳව පවත්වන කියන්න තියෙන සම්මන්ත්‍රණයට ආරම්භය ලැබලා දෙන්නයි කියලා.